ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ රත්මලාන ශ්‍රී රත්නාරාමය බොරලැස්ගමුව සිරි සෝනුත්තර විහාරය යන උභය විහාරාධිපති බස්නාහිර පළාත සහිත කොළඹ නවතොටමුණේ ප්‍රධාන අධිකරණ සංඝනායක අධ්‍යාපනපති පූජ්‍යපාද සූරියගොඩ සිරි ධම්ම නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ ධර්මානුශාසනාවේ අද දායකත්වයන් දරනු ලබන්නේ කහවත්ත බෙලිගල උළුගෙදර අංක C5 නිවසේ AAS කරුණාරත්න කහවත්ත මහතා ඇතුළු පවුලේ දූදරුවන් උහන උදාගිරිගම අංක 24න් 161 නිවසේ HM ප්‍රේමාවතී මහත්මිය කුලියාපිටිය ගොඩපිටිය ඇඹව පදිංචි WAD විජේරත්න මහතා සමගින් AM ජනක කුමාර මහතා මහකෙහෙල්වල අලකේගම චන්ද්‍රකුටි නිවසේ පදිංචි LR රන්මණිකේ මහත්මිය ඇතුළු පවුලේ දූදරු පිරිස අතුරුගෙරිය මිලේනියම් සිටි අංක 1380 නිවසේ විශ්‍රාමික හෙද නිලධාරිණී මාලා මිරැන්ඩෝ මහත්මිය ගල්කිස්ස වටරප්පල පාර අංක 33 නිවසේ සුජින් ගුණවර්ධන මහතා ඇතුළු පවුලේ පිරිස කුරුණෑගල කවුඩාවත්ත බෝගහවත්ත අංක 11 නිවසේ නාලනී රුද්‍රිගු මහත්මිය සමග පවුලේ දූදරුවන් කුරුණෑගල මින්හෙට්ටිය දන්වැව පදිංචි JMSK අතපත්තු මහත්මිය. පින්නතුනි, ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පන්සිල් සමාදන් වීමට අපි নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තතියං ပိ බුද්ධං සරණං ගච්ඡාමි. තතියං ပိ බුද්ධං සරණං ගච්ඡාමි. තතියං ပိ ධම්මං සරණං ගච්ඡාමි. තතියං ပိ ධම්මං සරණං ගච්ඡාමි. තතියං ပိ සංඝං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමහදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ ආයං භදංතා සාදු 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 නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 සත්තිමේ භික්ඛවේ උදකූපමා පුංගලා සංතෝ සංවිජ්ජමානා ලෝකස්මින් කතමේ සත්ත නිද භික්ඛවේ ඒකච්චෝ පුංගලෝ සකින් නිමුංගෝ වහෝති ඉදපන භික්ඛවේ ඒකච්චෝ පුංගලෝ උම්මුජ්ජිත්වා නිමුජ්ජති ඉදපන භික්ඛවේ ඒකච්චෝ පුංගලෝ උම්මුජ්ජිත්වා ඨිතෝ හෝති ඉදපන භික්ඛවේ ඒකච්චෝ පුංගලෝ
උම්මුජ්ජිත්වා විපස්සති විලෝකේති ඉදපන භික්ඛවේ කච්චෝ පුග්ගලෝ උම්මුජ්ජිත්වා පතරති ඉදපන භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ උම්මුජ්ජිත්වා පතිගාදප්පත්තෝ හෝති ඉදපන භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ උම්මුජ්ජිත්වා තින්නෝ හෝති පාරගතෝ තලේ තිට්ඨති බ්‍රාහ්මනෝති. සාදු සාදු සාදු. සුපින්වත්නි, ධර්ම ශ්‍රවණය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින මේ සියලු දෙනාගේම දැනගැනීම පිණිස දුක පිණිස හේතු වන කතා පහක් ගැන සහ සැප පිණිස හේතු වන කතා පහක් ගැන සිහිපත් කර දෙන්නට කල්පනා කරනවා. වර්තමාන සමාජයේ ජීවත් වන ඔබ විවිධ අයගේ විවිධ කතා අහනවා. ඒවා සමහර විට ඔබට ප්‍රිය වෙන්න පුළුවන්. අප්‍රිය වෙන්න පුළුවන්. මේ දේශනා කරන බණ කතාත් හැමදෙනාම අහන්නේ නැහැනේ. ඒවා අහන්නත් කැමැත්තක්, ප්‍රියතාවයක් තිබෙන්න ඕනේ. ශ්‍රද්ධාව නැති කෙනෙකුට ශ්‍රද්ධාව ගැන කීවාට වැඩක් නැහැ. සීලවන්ත නොවන කෙනෙකුට සීලය පිළිබඳව කතා කළාට වැඩක් නැහැ. අල්පස්සුත පුච්චලයාට බහුස්සුත බව පිළිබඳව දේශනා කළාට, විස්තර කර දුන්නාට වැඩක් නැහැ. ඒ වගේම අධික ලෝභී පුච්චලයාට පරිත්‍යාගය පිළිබඳව කතා කළාට, අදහස් ඉදිරිපත් කළාට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒ වගේමයි පින්වතුනි, මෝඩයාට ප්‍රඥාව ගැන කතා කළාට වැඩක් වන්නේ නැහැ. ඒ අනුව ශ්‍රද්ධාව නැති කෙනෙකුට බුදුරජාණන් වහන්සේ පිළිබඳව හෝ ධර්මය පිළිබඳව හෝ ආර්ය මහා සංඝරත්නය පිළිබඳව හෝ පැහැදිලි කරලා දීලා, විස්තර කරලා දීලා අර්ථයක් සිද්ධ වන්නේ නැහැ. සීලයක් නොමැති කෙනෙකුට සීලේ වටිනාකම, ප්‍රයෝජන, අනුසස් පැහැදිලි කළාට ප්‍රයෝජනයක් වන්නේ නැහැ. ඒ වගේම අල්පස්සුත කෙනාට බහුසුත භාවයේ වැදගත්කම ප්‍රකාශ කළාට වැඩක් වන්නේ නැහැ. දෙන්න අකමැති කෙනෙකුට දීමේ අගය කියලා දීලා වැඩක් නැහැ. මෝඩයාට නුවණ ගැන කතා කරලා වැඩක් නැහැ. එනිසා එබඳු අයට මේවා දුකගෙන දෙන කතා බවට පත් වෙනවා. ඒ වගේම අපිට සැපගෙන දෙන කතා පහක් පිළිබඳවද ධර්මයේ සඳහන් වෙනවා. ශ්‍රද්ධාව තිබෙන කෙනෙකුට ශ්‍රද්ධාව ගැන කියලා දෙනකොට අහන් ඉන්නේ හරම කැමැත්තෙන්. ශ්‍රද්ධාවන්තයා ශ්‍රද්ධාව පිළිබඳ කතාවන් අහන්නට කැමැති. සිල්වත් උදවිය සීල කතා පිළිබඳව අහන්න හරිම කැමැති. බහුස්සුත අය බහුස්සුත කතා අහන්නට කැමති. ඒ වගේමයි පරිත්‍යාගශීලී අය,
දෙන්නට දෑත් දිගු කරපු අය පරිත්‍යාගය පිළිබඳව පරිත්‍යාග කිරීම ලැබෙන ආනිසංස පිළිබඳව අහන්න කැමති. ප්‍රඥාවන්ත අය නිතරම ප්‍රඥාව වැඩෙන ආකාරයේ කතාවන් අහන්න කැමති. නැනවත් අය බුද්ධිමත් අයගේ දේශනා අහන්නට බුද්ධිමත් අය සමග සාකච්ඡා කරන්නට කැමැත්තක් දක්වනවා. ඒ නිසා ඒවා ඒ අයට සැපගෙන දෙන කතා. ශ්‍රද්ධාවන්තයාට ශ්‍රද්ධාව පිළිබඳව කතාව වැදගත්. සීලවන්තයාට සීල කතාව වැදගත්. බහුසුත්‍රයාට බහුසුත කතාව වැදගත්. පරිත්‍යාග සීලියාට පරිත්‍යාගය පිළිබඳ කතාව වැදගත්. ඒ වගේම ප්‍රඥාවන්තයාට ප්‍රඥාව පිළිබඳව කතා කියනකොට ඒවා අහගෙන ඉන්න කැමැති. එනිසා පින්වතුනි අදත් මෙම ධර්මදේශනාවක් ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන මේ පින්වතුන් වෙනුවෙන් ශ්‍රද්ධාව ඇති අයට ශ්‍රද්ධාව දියුණු කරගන්නට සීලවන්ත අයට සීලවන්ත බව දියුණු කරගන්නට බහුසුත අයට බහුසුත භාවය තවත් වැඩි කරගන්නට පරිත්‍යාග සීලී අයට පරිත්‍යාගය තවත් දියුණු කරගන්නට ප්‍රඥාව තිබෙන අයට තවත් ප්‍රඥාව දියුණු කරගන්නට හේතුවන ධර්මදේශනාවක් දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. මම මාතෘකා කළ මේ ධර්ම පාඨය සඳහන් වන්නේ අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ ප්‍රථම පඤ්ඤාසකයේ අනුසය වර්ගයේ උදුකූපම පුජ්ජල සූත්‍රය. එම උදුකූපම පුජ්ජල සූත්‍රයේ ඇතුළත් වන කොටසක් තමයි මා මුලින් මාතෘකාව හැටියට ප්‍රකාශ කළේ. අපේ තථාගත බුදුරජාණන් වහන්සේ ධර්මදේශනාවන් පවත්වන අවස්ථාවල් වලදී විවිධ ක්‍රම අනුගමනය කර තිබෙන බව පැහැදිලි වෙනවා. විශේෂයෙන්ම ධර්ම ශ්‍රවණය කරන තැනැත්තාට ඊතා හොඳින් එය පැහැදිලි කර දීම සඳහා විවිධ උපමාවන් යොදාගෙන තිබෙනවා. වර්තමානයේ දක්ෂ ගුරුවරයෙක් තමන්ගේ ගෝලයන්ට උගන්වන විට විවිධ ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ භාවිතා කරනවා. ඒ ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ භාවිතා කරමින් තම සිසුන්ට ඒ විෂය ඥානය ලබා දීමට උත්සාහ කරන්නේ ඒ තාමත්ම සාර්ථක ඉගැන්වීම් ක්‍රමයක් නිසා. මේ කාරණය අපේ තථාගත බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ දේශනා අවස්ථාවලදී උපයෝගී කරගෙන තිබෙන බව පැහැදිලි වෙනවා. උපමා මගින් ධර්ම දේශනා කිරීමේ ස්වරූපය අපිට බොහෝ තැන්වලදී දකින්නට ලැබෙනවා. සමහර අවස්ථාවල් වලදී බුදුරජාණන් වහන්සේ පස් ටිකක් නියපොත්ත උඩට අරගෙන ඒ නියපොත්ත සහ පස් පිළිබඳව සලකා බලමින් ධර්මානුශාසනා පවත්වලා තියෙනවා. ඒ වගේම සින්සපා කියන වනයේට ගිහිල්ලා කොළ ටිකක් අරගෙන ඒ කොළ ටික භික්ෂුන් වහන්සේලාට පෙන්වලා මේ අතේ තිබෙන කොළද වැඩි කැලෑවේ තිබෙන කොළද වැඩි මේ විදිහට අහලා උන්වහන්සේ ධර්මානුශාසනාවන් පවත්වලා තිබෙනවා. ඒ වගේම පහුර උපමා කරගෙන උන්වහන්සේ ධර්ම දේශනා කළා. ගස්ද, වැල්ද, පරිසරයද, මුහුද, ගංගා මේ විදිහේ නොඑක් අවස්ථාවන් උපමා වශයෙන් අරගෙන තථාගත බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළ තිබෙනවා. එවැනි අවස්ථාවක් තමයි මේ අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ උදකූපම සූත්‍රය.
ජලය උපමා කරගෙන බුදුරජාණන් වහන්සේ පුජ්‍යලයන් 7 දෙනෙක් පිළිබඳව අපට පැහැදිලි කළ දීලා තිබෙනවා. ජලය අපිට ඊ타ත්ම සමීපම දෙයක්. ඒ ජලය උපමා කරගෙන බුදුරජාණන් වහන්සේ මේ සමාජයේ ජීවත් වන උත්තමයන් පිළිබඳව පුජ්‍යලයන් පිළිබඳව විස්තර කළ දීලා තිබෙනවා. විශේෂයෙන්ම පින්වතුනි මේ උදකෝපම සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සවැත් නුවර වැඩ සිටියේදී. තථාගත බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරන සමයේ එහි වැඩ සිටි භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා දේශනා කරනවා මහණෙනි මේ සමාජයේ පුච්චලයන් 7 දෙනෙක් ඉන්නවා. සත්තිමේ භික්ඛවේ උදකූපමෝ පුග්ගලා සන්තු සංවිච්ඡමානා ලෝකස්මේ. මහණෙනි මේ ලෝකෙහි ඉන්නවා ජලය උපමා කරගෙන පැහැදිලි කරන්නට පුළුවන් පුජ්‍යලයන් 7 දෙනෙක්. මේ පුජ්‍යලයන් 7 දෙනාගෙන් පළවෙනි එක්කෙනා පිළිබඳව උන්වහන්සේ දේශනා කරනවා ඉද භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ සකින් නිමුග්ගෝව හෝත. එක මිනිස්සෙක් ඉන්නවා එම නැත්නම් එක පුජ්‍යලයක් ඉන්නවා එකවරක් දියේ ගිලුණහම නැවත උඩට එන්නෙම නැහැ. ඒ ගිලිච්ච තැනම නතර වෙනවා. දැන් අපි අහලා තිබෙනවා සමහර විට කියනවා දියේ ගිලිච්ච කෙනෙක් ගිලුණම තමයි ආපහු උඩට නම් ආවේ. සමහර කෙනෙක් දියේ ගිලුණහම ඒ දිය ඇතුළෙම ඉන්නවා ආපහු උඩ එමක් නැහැ. අන්නේ දියේ ගිලිච්ච කෙනෙක් ආපහු උඩට නොඑන්නා වගේ මේ සමාජයේ ඉන්න ඒ බඳුම පුච්චලෙක්. ඒ පුච්චලයා කොයි වගේද? දියේ කිමුදුනහම ආපහු ගොඩට උඩට නොඑන්නාසේ ඒ දිය ඇතුළෙම ඉන්නවා. ඒ වගේ මිනිස්සෙක් තමයි අපේ සමාජයේ ඉන්න නියත මිත්‍යා දෘෂ්ටිය ගත්ත අය. නියත මිත්‍යා දෘෂ්ටිය ගත්ත කෙනෙක් කවදාක්වත් සම්‍යක් දෘෂ්ටිකයෙක් වෙන්නේ නැහැ. ඒ පුච්චලයා මේ නියත මිත්‍යා දෘෂ්ටියම ඇලිලා වෙලිලා ගැලිලා එහිම විනාශ වෙනවා. අපි දන්නවා සමහර අය අන්ත මිත්‍යා දෘෂ්ටික අදහස්වල එල්බිලා ඉන්නවා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලෙත් එබඳු අය හිටියා. දසවස්සුක මිත්‍යා දෘෂ්ටිය කරගහ ගත්ත අජිත කේසකම්බලි වගේ අය හිටියා. ඒ අනුව ඒ අය පැහැදිලි කළා නත්ති දින්ලං නත්ති ඉට්ටං නත්ති සුකට දුක්කටානං කම්මානං පලං විපාකෝ නත්ති අයං ලෝකෝ නත්ති පරෝ ලෝකෝ නත්ති මාතා නත්ති පිතා මේ විදියට වැරදි අදහස් සමාජයට පැහැදිලි කළා. ඒ වගේ නියත වශයෙන්ම මිත්‍යා දෘෂ්ටිය වැළඳගත් අය හරියට දියේ කිමුදුනහම ආපහු ගොඩට මතු නොවී ඒ ඇතුළතම ඉන්නවා වගේ කවදාකවත් සත්‍ය දකින්න ලැබෙන්නේ නැහැ. එනිසා ඒ බඳු පුච්චලයන් අප අතර ඉන්නවා. නියත මිත්‍යා දෘෂ්ටිකයෝ. බුදුරජාන් වහන්සේ පිළිගන්නේ නැහැ. උන්වහන්සේ දේශනා කරපු ධර්මය විශ්වාස කරන්නේ නැහැ.
ආර්ය මහා සංඝරත්නය පිළිබඳව හිතන්නේ නෑ. උන්වහන්සේලාගේ ගුණ මෙනෙහි කරන්නේ නෑ. එබඳු නියත මිත්‍යා දෘෂ්ටිය ගත්ත අය හරියට කොයි වගේද ජලාශයක කිමිදිලා ආපහු ගොඩට එන්නේ නැතුව එහිම රැඳිලා විනාශ වන කෙනෙක් හා සමානයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. දෙවෙනි එක්කෙනා ඉදපන භික්ඛවේ ඒකච්චෝ පුද්ගලෝ උම්මුංජිත්වා නිමුංජති. දෙවෙනි එක්කෙනා කොයි වගේද? එයා දියේ ගිලෙනවා, ගිලිලා නැවත ඉල්පෙනවා, නැවත උඩට එනවා. එයාගේ සංකල්පනා මොනවද? කුසල ධර්මයන්නේ ශ්‍රද්ධාව තිබෙන එක හොඳයි. කුසල දහම්මි හිරිය එහෙමෙතන් පවට ලැජ්ජාව තිබීම හොඳයි. කුසල දහම්මි පවට බයවීම හොඳයි. කුසල දහම්මි වීරිය වැඩීම හොඳයි. කුසල දහම්මි ප්‍රඥාව වැඩීම හොඳයි. මෙන්න මේ ආකාරයට කල්පනා කරනවා. එහෙම කල්පනා කරාට මොකද මේ කාරණා සිතේ රඳා පවතින්නේ නැහැ. ඉක්මනින්ම යටපත් වෙනවා. ඉක්මනින්ම යටපත් වෙනවා. ඒක හරියට දියේ කිමිදිච්ච පුජ්‍යලෙක් කිමදිලා ආපහු උඩට මතුවෙලා ඉන්නවා. ඒ වගේ සමහර පුච්චලයෝ ඉන්නවා මේ කුසල ධර්ම කරනකොට ශ්‍රද්ධාව තිබෙන එක හොඳයි. ඒ වගේම පව් කිරීමට ලැජ්ජා වීම හොඳයි. ඒ වගේම කුසල දහම්මේ සිත යොමු කරනකොට පව් කිරීමට බියවීම හොඳයි. කුසල ධර්ම වඩා ගන්නට අකුසල ධර්ම යටපත් කර ගන්නට වීරිය කරනක හොඳයි. මිලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතා අවබෝධ කර ගැනීමට ප්‍රඥාව දියුණු කර ගැනීම හොඳයි. මේ විදිහට කල්පනා කළාට මොකද ඒවා දීර්ඝ කාල වශයෙන් සිතේ රඳා පවත්වා ගන්නේ නැහැ. ඉක්මනින්ම යටපත් වෙනවා. දැන් ඒ බඳු පුජ්‍යලියෝ අපාතර කොච්චර ඉන්නවද? සමහර කෙනෙක් පින්කම් කරන එක හොඳයි, ඒ වගේම දන් දෙන එක හොඳයි කියලා කිව්වට ඒවා දිගට පවත්වාගෙන යන්නේ නැහැ. ඒක දිගට සිතේ රඳා පවතින්නේ නැහැ. එහෙම පුච්චලයෝ බුදුරජාන් වහන්සේ ජලය උපමා කරගෙන දේශනා කරනවා හරියට දියේ ගිලිච්ච කෙනෙක් ආපහු මතුවෙලා ඉල්පිලා ඉන්නවා වගේ කියලා. තුන්වෙනි බුදුරජාන් වහන්සේ දේශනා කරනවා තවත් පුච්චලෙක්. ඉදපන භික්ඛවේ ඒකච්චෝ පුද්ගලෝ උම්මුංජිත්වා ඨිතෝ හෝති. උම්මුංජිත්වා ඨිතෝ හෝති. සමහර කෙනෙක් දියේ කිමිදිලා උඩට ඇවිදින් ඉල්පිස් සිටිනවා. දියේ ගිලිලා උඩට ඇවිදිලා මතුවෙලා ඉන්නවා. ඒ පුච්චල හරියට කොයි වගේද? කුසල දහම්හි ශ්‍රද්ධාව හොඳයි කියලා පිළිගන්නවා. ඒ වගේම කුසල කර්ම කිරීමෙහිදී පවට ලැජ්ජා වීම හොඳයි කියලා කල්පනා කරනවා. ඒ වගේම කුසල දහම්හි නිරත වෙනකොට පව් කරන්න බියවීම හොඳයි කියලා කල්පනා කරනවා. කුසල දහම්මේ නිරත වෙන විට වීරිය වඩන එක හොඳයි කියලා කල්පනා කරනවා. කුසල දහම් කිරීමට ප්‍රඥාව
තිබීම යහපත් කියලා කල්පනා කරනවා. මේ විදියට තවත් පුච්චලයෙක් මේ සමාජයේ ක්‍රියා කරනවා කල්පනා කරනවා. නමුත් මේ පුච්චලයාගේ මේ සිතිවිලි පිරිහෙන්නේ නැහැ. ඒ වගේම වැඩෙන්නෙත් නැහැ. දියුණු වෙන්නෙත් නැහැ. සිටියම තැනම ඉන්නවා. මොකද ශ්‍රද්ධාව කියන එක පින්වතුනි දියුණු විය යුතු ඉන්ද්‍රියක්. හිරිය කියන එක දියුණු කරගත යුතු ඉන්ද්‍රියක්. ඔත්තප්පයත් ඒ වගේමයි. වීරියත් අපි දියුණු කරගත යුතු ගුණධර්මයක්. ප්‍රඥාවත් වැඩෙන ඉන්ද්‍රියක්. ඒ නිසා ඒවා දියුණු කර ගැනීමට යම් යම් පිළිවෙත් ක්‍රමවේද අනුගමනය කළ යුතු වෙනවා. එහෙම නැතුව දියේ ගිලිච්ච කෙනෙක් මතුවට ඇවිල්ලා ඒ තිබෙන ආකාරයටම ජීවත්වීම අර්ථවත් වන්නේ නැහැ. ඒක හරියට දියේ ගිලිච්ච කෙනෙක් මතුවට ඇවිල්ලා රඳා පවතිනවා වගේ පමණයි, දියුණු වීමක් නැහැ. නමුත් විය යුත්තේ කුමක්ද? ශ්‍රද්ධාව, හිරිය, ඔත්තප්පය, වීරිය, ප්‍රඥාව කියන මේ ගුණධර්ම දියුණු කරගන්නට උත්සාහ කළ යුතු වෙනවා. එහෙම නැතිබුණොත් අර දියේ කිමිදිච්ච කෙනෙක් දියෙන් මතුවට ඇවිල්ලා ඒ ජලාශය මත ඉන්නවා වගේ තමයි දකින්නට ලැබෙන්නේ. ඒ අනුව මම දැන් පැහැදිලි කර දුන්නා මේ පින්වතුන්ට බුදුරජාණන් වහන්සේ ජලය උපමා කරගෙන දේශනා කළ පුච්චලයන් 3 දෙනෙක් ගැන. 4 වෙනි පුච්චලයා පිළිබඳව බුදුරජාණන් වහන්සේ දක්වනවා ඉදපන භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ උම්මුං ජිත්වා විපස්සති විලෝකෙන්ති. එක පුජ්‍යලයක් ඉන්නවා දියේ කිමිදිලා නැවත මතුවෙලා මොකද කරන්නේ? විපස්සති බලනවා. විලෝකෙන්ති විපරම් කරනවා, පරීක්ෂා කරනවා. බුද දියේ ඉඳලා ගොඩට ආවට පස්සේ වටපිට බලනවා. පරීක්ෂා කරනවා කුමක්ද කළ යුත්තේ කියලා. දැන් ඒ බඳු විමර්ශනශීලී පුජ්‍යලයන්, පරීක්ෂා කරන පුජ්‍යලයන්, විමසා බලා කටයුතු කරන අය අප අතර අප සමාජයේ ඔබ වැඩ කරන ඔබගේ කාර්යාලේ සිටින්න පුළුවන්. මොකද ඒ අය යමක් පිළිබඳව විමසිලිමත්ව හිතනවා, විමසිලිමත්ව කටයුතු කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එබඳු පුච්චලයෙක් අප අතර ඉන්නවා කියලා. ඒ පුච්චලයා දියෙහි කිමිදිලා, ඉපිලිලා, වටපිට බලලා පරීක්ෂා කරනකොට එතුමට අවබෝධ වෙනවා කුසල් දහම් කරනකොට ශ්‍රද්ධාව අවශ්‍යයි. කුසල් දහම් කරනකොට පව් කිරීමට ලැජ්ජාවීම අවශ්‍යයි. කුසල දහම් කරනකොට පව් කිරීමට බියවීම අවශ්‍යයි. කුසල දහම් කරනකොට වීරිය අවශ්‍යයි. කුසල දහම් වල නිරත වන විට ප්‍රඥාව අවශ්‍යයි. මෙහෙම කල්පනා කරනකොට, මෙහෙම විමසනකොට, මෙහෙම පරීක්ෂා කරලා බලනකොට මේ පුච්චලයාගේ චිත්ත සංතානය තුළ තිබෙන සංයෝජන ධර්ම 3ක් යටපත් වෙනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ධර්ම 3 යටපත් වෙනවා. තමන්ගේ සිතින් ඈත් වෙනවා. සක්කාය දිට්ඨි කියන්නේ මමය මාගේ කියන හැඟීම තිබෙන තුරු පින්වතුනි අපට මේ සංසාරයෙන් එතර වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපිව මේ සමාජයේ බැඳ තබන, සංසාරයේ වෙලලා තබන සංයෝජන ධර්ම 10ක් තිබෙනවා.
ඒ 10න් පළවෙනි තුන තමයි සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. සක්කාය දිට්ඨි කියලා කියන්නේ මේ පංචස්කන්ධය රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පංචස්කන්ධය මමය, මගේ කියලා දැඩි ලෙස ගන්න. ඒ සක්කාය දිට්ඨිය නැති වෙනවා මේ ශ්‍රද්ධාව, ඒ වගේම හිරිය, ඔත්තප්පය, වීරිය, ප්‍රඥාව කුසල දහම් කරනට තිබිය යුතුයි කියලා කල්පනා කරන, විමසා බලන, පරීක්ෂා කළ බලන උත්තමයාට මේ කියන සංයෝජන ධර්ම යටපත් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. එසේ යටපත් කරගත්තාම ඒ උත්තමයා නිවනට නිම වූ උත්තමයෙක් බවට පත්වෙනවා. ඒ කියන්නේ සෝවාන් තත්වයට පත්වෙනවා. ඒ සෝවාන් තත්ත්වයට පත්වෙච්ච උත්තමයා නැවත සතර අපායේ උපදින්නේ නැහැ. ඒ වගේම මනුස්ස ලෝකයට නැවත කාම ලෝකයට එන්නේ 7 වතාවක් පමණයි. ඒ තැනැත්තා විමසලි දායක උත්තමයෙක් වෙනවා. පරීක්ෂා කරලා බලන උත්තමයෙක් බවට පත් වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ උපමා කළේ කොහොමද? දියෙහි කිමිදිලා, ඉපිලිලා, වටපිට බලලා පරීක්ෂා කරන තැනැත්තෙක් හා සමානයි මේ සංයෝජන ධර්ම 3 යටපත් කරගත්ත උත්තමයා. දෙවනුව මේ වටපිට බලලා පරීක්ෂා කළ බලලා ක්‍රියා කරන උත්තමයා ඊළඟට කුමක්ද කරන්න. පස්වෙනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉදපන භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ උම්මුංජිත්වා පතරති. පස්වෙනි පුජ්‍යලයාගේ ස්වභාවය තමයි කුමක්ද? එයාගේ ස්වභාවය, එයා කරන කාර්ය එයත් කුසල දහම්මි, ශ්‍රද්ධාව තිබීම හොඳයි. ඒ වගේම කුසල දහම්මි නිරත වන විට හිරිය තිබීම හොඳයි, ඔත්තප්පය තිබීම හොඳයි, වීරිය තිබීම හොඳයි, ප්‍රඥාව තිබීම හොඳයි කියලා කල්පනා කරනවා. ඒ තැනැත්තා අර මා මුලින් සඳහන් කළ සංයෝජන ධර්මයන් පරීක්ෂණයෙන් රාගය, ද්වේෂය, මෝහය සම්පූර්ණයෙන්ම නැති කරගෙන සක්‍රුදාගාමි තත්ත්වයට පත් වෙනවා. සක්‍රුදාගාමි තත්ත්වයට පත් වෙනවා. ඒ සක්‍රුදාගාමි තත්ත්වයට පත්වෙච්ච උත්තමයා එක්වරක් මේ ලෝකෙට පැමිණෙනවා. මේ පුච්චලයා ඉල්පිලා මේ ජලාශය මත තරණය කරන්නේ කා සමානයි. දැන් මීට පෙර කිව්ව පුජ්‍යලයා ජලාශය මත ඉඳගෙන වටපිට බලනවා, පරීක්ෂා කළ බලනවා. ඊළඟට අනිත් උත්තමයා මොකද කරන්නේ? ඒ ජලාශය මත ඉඳගෙන තරණය කරන්න ඉදිරියට පීඩනවා. ඒ වගේ තමයි මේ සංසාරේ නැමැති සාගරෙන් එතර වන්නට උත්සාහ කරන උත්තමයා මේ සංයෝජන ධර්ම ප්‍රහීන කරමින් ඉදිරියට ගමන් කරනවා. ඒ ගමන් කරනකොට කාම රාගය, ඒ වගේම පටිඝය තුනී කරගන්නවා. කාම රාගය කියලා කියන්නේ කාමච්ඡන්දය. කාම වස්තුන් පිළිබඳ ආසාව, කැමැත්ත. පටිඝය කියලා කියන්නේ විරුද්ධ අරමුණු අභියසිත ගැටෙන ස්වභාව. මේ සංයෝජන ධර්ම යටපත් කරගන්න, තුනී කරගන්න. ඒක හරියට ජලාශයේ ඉදිරියට පිහිනා යන පුජ්‍යලෙක් හා සමාන කළ දක්වලා තියෙනවා. ඊළඟට පින්වතුනි තවත් එක්කෙනෙක් පිළිබඳව බුදුහාරෝ දේශනා කරනවා, පෙන්වලා දෙනවා. ඉදපන භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ උම්මුංජිත්වා
දක්වනවා බුදු හාමුදුරන් වහන්සේ 6 වෙනි පුජ්‍යලයා හැටියට පතිගන්ධ පත්තෝ හෝති. ඒ කියන්නේ ඒ තැනැත්තා ජලයේ කිමදිලා මතුවට ඇවිල්ලා ඉතා ස්ථිර තත්ත්වයක ඉන්නවා. මේ ස්ථිර තත්ත්වයක ඉන්න උත්තමයා කල්පනා කරනවා කුසල දම් කරනකොට ශ්‍රද්ධාව තිබෙන්න ඕනේ, හිරිය තිබෙන්නට ඕනේ, ඔත්තප්පය තිබෙන්න ඕනේ, වීරිය තිබෙන්නට ඕනේ, ප්‍රඥාව තිබෙන්න ඕනේ. එහෙම කල්පනා කරගෙන කටයුතු කරනකොට ඒ උත්තමයා ළඟින් රූප රාගය නැතුව යනවා. අරූප රාගය නැතුව යනවා. මාන උද්දච්ච අවිජ්ජා කියන සංයෝජන ධර්ම නැතුව යනවා. රූප රාග කියන්නේ රූපයන් පිළිබඳ තියෙන ආසාව. අරූප රාග කියන්නේ අරූපයක් නැත්නම් රූපයක් නැත්නම් හොඳයි කියන ආසාව. මාන කියන්නේ මැන ගැනීම. උද්දච්ච කියලා කියන්නේ සිතේ නොසන්සුන්කම. අවිජ්ජා කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ නොදැනීම. මේව සම්පූර්ණයෙන්ම ඈත් වෙලා ඒ උත්තමයා උසස් තත්වයට පත් වෙනවා. අනාගාමි තත්වයට පත් වෙනවා. අනාගාමි තත්වයට පත් වෙච්ච උත්තමයා බ්‍රහ්ම ලෝකවල උත්පත්ති ලැබලා නිවන් අවබෝධ කරගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ 7 වෙනි පුච්චලයා පිළිබඳව දක්වනවා උදුකූපම පුච්චල සූත්‍රය මගින්. ඉදපන භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ උම්මුංජිත්වා තින්නෝ හෝති. පාරගතෝ හෝති. එයින් පැහැදිලි කරනවා එක පුජ්‍යලයක් මොකද කරන්නේ? උම්මුංජිත්වා දේහි කිමදිලා නැවත ඉල්පිලා මතුවට ඇවිල්ලා තින්නෝ හෝති තරණය කරනවා. පාරගතෝ කෙලවරට යනවා. තලේ තිට්ටති කෙලවරට ගිහිල්ලා ඒ ගොඩබිම වාසය කරනවා බ්‍රාහ්මනෝති බ්‍රාහ්මණෙක් වගේ. එයින් අදහස් කළේ පින්වතුනි සමහර කෙනෙක් එක පුජ්‍යලයක් දේහි කිමිදිලා මතුවට ඇවිල්ලා පීනගෙන ගිහිල්ලා එගොඩට යනවා. නැත්තම් ගොඩබිමකට යනවා. ඒ හා සමානයි රහතන් වහන්සේ අර දස සංයෝජන ධර්මයන් තුනී කරලා ප්‍රහීන කරලා බැහැර කරලා සම්පූර්ණයෙන්ම නැති කරලා නිවන් පුරයට නැත්තම් නිවන් අවබෝධ කරගැනීමේ තත්වයට පත් වෙනවා. අන්න ඒ නිසා මෙම සූත්‍ර ධර්මයෙන් පැහැදිලි කරනවා අපිට බුදුරජාණන් වහන්සේ මේ පුජ්‍යලයන් අතරින් සමහර කෙනෙක් දියේ ගිලිලම විනාශ වෙනවා. සමහර කෙනෙක් දියෙන් මතුවෙලා පියවරෙන් පියවර ගොඩබිම කරා ගමන් කරනවා. දියේ ගිලිල විනාශ වෙන්නේ නැතුව ගොඩට එන්නට උත්සාහ කරනවා. ඒ වගේ තමයි මේ සංසාරයේ නැමැති සාගරේ ගිලෙන්නේ නැතුව යට යන්නේ නැතුව මතුවට ඇවිල්ලා ගොඩබිම කරා ക്ഷേම භූමිය කරා පිහිනන්න පියවර ගන්න කියන පණිවිඩය බුදුරජාණන් වහන්සේ අපට මේ සූත්‍රයෙන් පැහැදිලි කරලා දීලා තිබෙනවා. ඒ නිසා පින්වතුනි ඔබ හැමදෙනාම කල්පනා කරන්නට ඕනේ අපිව සංසාරයේ බැඳ තබන සංයෝජන ධර්ම පියවරෙන් පියවර පිළිවෙලින් පිළිවෙලට ප්‍රහාණය කරලා තුනී කරලා දුරු කරලා ඈත් කරලා නිර්මාණ බෝධයට පත්වන ඒ ක්‍රමවේදය බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් පැහැදිලි කළා.
මෙහිදී ජලය උපමා කරගෙන පුජ්‍යලයන් 7 දෙනෙක්ගේ ක්‍රියාපිළිවෙල තුලින් මේ නිවන් අවබෝධ කරගන්නා වූ ආකාරය අපට පැහැදිලි කළා තථාගත බුදුරජාන් වහන්සේ. එනිසා සදහැවතුනි සුපින්වත්නි ධර්ම ශ්‍රවණය කළ ඔබ හැමදෙනාමත් කල්පනා කළ යුතු වෙනවා මේ සංසාර ගමන බොහොම දිගයි. මේක හරියට ගංගාවක් වගේ මහ මුහුදක් වගේ කෙලවරක් නොපෙනෙන දිගු ගමනක් අපි යන්නේ. ඒ දීර්ඝ සංසාර ගමන කෙටි කර ගන්නට මේ වගේ ධර්ම දේශනාවක් උපයෝගී කරගත යුතු වෙනවා. දියේ කිමිදෙන්නේ නැතුව, දියේ ගිලෙන්නේ නැතුව මේ දියෙන් ගොඩට එන්නට මේ කියන ධර්ම කරුණු ජීවිතයට එකතු කරගෙන ඔබගේ මෙලව ජීවිතයත් පරලොව ජීවිතයත් වාසනාවන්ත කරගන්නට උත්සාහ කරන්නට ඕනේ. ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඔබ හැම දෙනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමෙන් නිවන් සුව අවබෝධ වේවා. අද මෙම ධර්ම දේශනාවේ දායකත්වයේ දරා තිබෙනවා 2009 අගෝස්තු 26 වනදා මියගිය බෙලිගල කහවත්ත උළුගෙදර පදිංචිව සිටි කහවත්ත පොඩිරාළහාමි පියාණන්ටත් වසර 39කට පෙර මියගිය පැණිහෙළ මැණිකේ මෑණියන්ට සහ පවුලේ මියගිය ඥාතීන්ටත් 2009 ඔක්තෝබර් 26 වනදා මියගිය අලව්ව ගල්පොත්තේ පොළ නවසිවත්තේ විසූ බී ජයමහා මෑණියන්ටත් වසර 33කට පෙර මියගිය BMT නවසිවත්ත නිලමෙතුමාටත් රත්මලාන ඊබට් පටුමගේ පදිංචිව සිටි IR දයාවංශ සොහොයුරාටත් පින් පිණිස හා සුජීවත්ව සිටින පවුලේ සැමට ආශිර්වාද කිරීමට දායකත්වය දරන්නේ කහවත්ත බෙලිගල උළුගෙදර අංක C 5-3 නිවසේ AAS කරුණාරත්න කහවත්ත පුතා සමගින් රවි මුණුබුරා හේමා දුව ඇතුළු පිරිස. 1996 දෙසැම්බර් 26 වනදා මියගිය පළවන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සේවය කළ ලුතිනල් GK අජිත් නිසාන්ත පුතුටත් GK ජේමිස් සිල්වා පියාණන්ටත් වසර කිහිපයකට පෙර මියගිය දෙමව්පියන්ටත් දියණිවරු තිදෙනාටත් පින් පිණිස හා සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාට සෙත් පැතීමට දායකත්වය දරන්නේ උහන උදාගිරිගම අංක 161කින් 24 නිවසේ HM ප්‍රේමාවතී මහත්මිය. මියගිය WA විතෝරිස් අප්පුහාමි පියාණන්ටත් WA ගුණරත්න සොහොයුරාටත් දෙමසකට පෙර මියගිය කුලියාපිටිය ඉහළ හග්ගමුවේ පදිංචිව සිටි GM ධර්මසේන මහතාටත් වසර 32කට පෙර මියගිය විශ්‍රාමික ග්‍රාම නිලධාරී AM අබේසේකර පියාණන්ට පින් පිණිස හා සුජීවත්ව සිටින RA මේරි නෝනා මෑණියන්ට සෙත් පැතීමට දායකත්වය දරන්නේ කුලියාපිටිය ගොඩපිටිය ඇඹව පදිංචි WAD විජේරත්න මහතා හා වඩුමුන්නේ ගෙදර නැදලගමුවේ මැදගම්පිටියේ පදිංචි AM ජනක කුමාර මහතා. වසර 5කට පෙර මියගිය විශ්‍රාමික විදුහල්පති AMDB අලහකොන් පියාණන්ටත් දෙපාර්ශ්වයේම මියගිය සියලුම ඥාතීන්ට පින් පිණිස හා සුජීවත්ව 81 වන වියේ පසුවන විශ්‍රාමික පාඨශාලාචාරිණී LR රම්මැණිකේ මෑණියන්ටත් සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාටත් දරු මුණුමුරන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීමටත් ත්‍රිවිධ රත්න ආශිර්වාදය හා සෙත් ප්‍රාර්ථනා කරමින් දායකත්වය දරන්නේ මාකෙහෙල්වල අලකේගම චන්ද්‍රාකුටි නිවසේ පදිංචි පවුලේ දූදරු පිරිස. වසර 11කට පෙර මියගිය අම්බලන්ගොඩ පොල්වත්තේ විසූ විශ්‍රාමලත් පාඨශාලාචාර්ය W ධර්මසිරිද සිල්වා ස්වාමි පුරුෂයාටත් ග්‍රේස්ද සොයිසා රාජපක්ෂ මහත්මියට වෝල්ට සමරනායක මිරැන්ඩෝ මහතා යන දෙමාපියන්ට පවුලේ මියගේ සියලුම ඥාති මිත්‍රාදීන්ට පින් පිණිස හා
අද දින උපන්දිනය සමරන සංහිඳ මුණුබුරාට හා පවුලේ සියලු දෙනාට නිරෝගී සුවය හා දීර්ඝායුෂ පැතීමට දායකත්වයේ දරන්නේ අතුරුගිරිය මිලේනියම් සිටි අංක 1380 නිවසේ විශ්‍රාමික හෙද නිලධාරිණී මාලා මිරැන්ඩෝ මහත්මිය. හෙන්රි ගුණවර්ධන හා රොස්ලින් ගුණවර්ධන යන දෙමාපියන්ට සහ පවුලේ මියගේ සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට දායකත්වය දරන්නේ ගල්කිස්ස වටරප්පල පාර අංක 33 නිවසේ ලයනල් සුජින් ගුණවර්ධන සහ මාලි ගුණවර්ධන යන මහත්ම මහත්මීන්. කුරුණෑගල ලංකා බැංකුවේ විධායක නිලධාරියෙක්ව සිට මියගිය එච්.එම්. සරත්චන්ද්‍ර බණ්ඩාර මහතාටත් දෙපාර්ශ්වයේම මියගිය දෙමව්පියන්ට හා ඥාතීන්ට පින් පිණිස දායකත්වය දරන්නේ කුරුණෑගල කවුඩාවත්ත බෝගහවත්ත අංක 11 නිවසේ නාලිනී රුද්‍රිගු බිරිඳ සමග රංගා දියණිය හා චතුරංග බණ්ඩාර පුතණුවන් විසින්. JMSK අතපත්තු මහත්මියගේ දෙහිකුඹුරේ පදිංචිව සිට මියගිය දෙමව්පියන්ටත් TB අතපත්තු මහතාගේ මින් හෙට්ටියේ පදිංචිව සිට මියගිය දෙමව්පියන්ට පින් පිණිස හා දූ දරුවන්ට සෙත් පැතීමටත් දැනට වයෝවෘද්ධව සිටින AM රම්බණ්ඩා මහතාට නිරෝගී සුවය හා දීර්ඝායුෂ පැතීමට දායකත්වය දරන්නේ කුරුණෑගල මින්හෙට්ටිය දංවැව පදිංචි JMSK අතපත්තු මහත්මිය. මේ සියලු දෙනාගේම ප්‍රාර්ථනාවන් එසේම ඉෂ්ට වේවා. සියලු දෙනාටම දෙව් මිනිස් සැප කෙලවර උතුම් වූ අමා මහ නිවන් සුව අවබෝධ වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. අද ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ රත්මලාන ශ්‍රී රත්නාරාමය බොරලැස්ගමුව සිරි සෝනුත්තර විහාරය යන උභය විහාරාධිපති බස්නාහිර පළාත සහිත කොළඹ නවතොටුමුණේ ප්‍රධාන අධිකරණ සංඝනායක අධ්‍යාපනපති පූජ්‍යපාද සූරියගොඩ සිරි ධම්ම නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. දේශකයන්න් වහන්සේටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ සම්පන්නියම ලැබේවායි අපි සිළු දෙනාම සාදුකාරයක් පවත්වා ආශිර්වාද කරමු. සාදු සාදු සාදු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.